අපි බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ අපිට ඇති වෙන අපහසුතාවය හඳුනා ගන්න ඒ වගේම ඊළඟ අවුරුද්දේදී ඒ අපහසුතාවය ඇති නොවෙන්න විභාගෙදී නිතර ලැබෙන බහුවර්ණ එකින් එක හඳුනාගෙන ඒ බහුවර්ණ සඳහා භාවිතා කළේ මොන වගේ සිද්ධාන්තද කියන එක තීරුම් ගන්න ඒකෙන් විභාගෙදී ඇවිත් තියෙන බහුවර්ණ ප්‍රශ්න විසඳලා අනාගතයේදී විභාගෙදී ඒකෙන් මොන වගේ බහුවර්ණ ලැබෙයිද කියන එක අධ්‍යයනය කරන්න යන්නේ. ඒ යටතේදී අද අපි ඉගෙන ගන්නේ ගුරුත්ව කේන්ද්‍රය සම්බන්ධයෙන් ලැබෙන බහුවර්ණය ගැන. වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ ඒ වස්තුවේ බර ක්‍රියා කරන ලක්ෂය. අපි දැනගන්න ඕනේ වස්තුන් කීපයක් එකතු වෙලා තනි වස්තුවක් හැදුනොත් ඒ තනි වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය හොයන්නේ කොහොමද කියලා. වස්තුන් කීපයක් එකතු වෙලා තනි වස්තුවක් එහෙම හැදුනොත් ඒ තනි වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය හොයන විදිය බලන්න. මෙහෙම යම් වස්තුවක් හැදිලා තියෙන්නේ වස්තුන් කීපයක් එකතු වෙලා කියලා හිතන්න. මම ගන්නම් ස්කන්ධයන් තුනක් එකතු වුණ තනි වස්තුවක්. මෙයාගේ ස්කන්ධයෙන් එකයි, මෙයාගේ ස්කන්ධයෙන් දෙකයි, මෙයාගේ ස්කන්ධයෙන් තුනයි. හිතන්න මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රයේ G1, මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රයේ G2, මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රයේ G3. එහෙනම් මේ පළවෙනියගේ ගුරුත්ව කේන්ද්‍රය ඔස්සේ එයාගේ බර M1G ක්‍රියා කරනවා. දෙවෙනියගේ ගුරුත්ව කේන්ද්‍රය ඔස්සේ එයාගේ බර M2G ක්‍රියා කරනවා. තුන්වෙනියගේ ගුරුත්ව කේන්ද්‍රය ඔස්සේ එයාගේ බර M3G ක්‍රියා කරනවා. හිතන්න පද්ධතිය ගුරුත්ව කේන්ද්‍රයේ G මෙතන තියෙන්නේ කියලා. එතනින් තමයි පද්ධතියේ බර ක්‍රියා කරන්නේ. පද්ධතියේ බර වෙන්නේ ස්කන්ධ M1 දන, M2 දන, M3 ආදී වශයෙන් වර G. එතකොට මේ වගේ වස්තු පද්ධතියක් එකතු වෙලා හැදිලා තියෙන තනි වස්තුවක ගුරුත්ව කේන්ද්‍රයේ සෙවීමේ සිද්ධාන්තය තමයි මේ තලයේ තෝරා ගනු ලබන ඕනෑම පොදු අක්ෂයක ඉඳලා ඕනෑම පොදු අක්ෂයක ඉඳන් පළවෙනි වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයේ දුර x කරා. දෙවෙනි වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයේ දුර x2 නම්. තුන්වෙනි වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයේ දුර x3 නම්. පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍ර x නම්. x සමාන වෙනවා සිග්මා mx බෙදීම සිග්මා m mx වල එකතුව බෙදීම m වල එකතුව. එතකොට x සමාන වෙනවා සිග්මා mx පළවෙනි වස්තුවේ ස්කන්ධය එකයි ගුරුත්ව කේන්ද්‍රය x1යි. ධන දෙවෙනි වස්තුවේ ස්කන්ධය දෙකයි ගුරුත්ව කේන්ද්‍රය x2යි. ධන තුන්වෙනි වස්තුවේ ස්කන්ධය 3යි
ගුරුත්ව කේන්ද්‍රයේ දෝ x3යි. බෙදීම සිග්මා m m1 දාන m2 දාන m3 ආදී වශයෙන් m වල එකතුව x සමාන වෙනවා m1 x1 දාන m2 x2 දාන m3 x3 බෙදීම සිග්මා m m1 දාන m2 දාන m3 ආදී වශයෙන් මේක තමයි ගුරුත්ව කේන්ද්‍රයේ සෙවීමේ මූලික සිද්ධාන්තය. මේකෙන් ගිය අවුරුද්දේ 2020 බහුවර්ණය හදන්නත් තියෙන මේක භාවිතේ. ඔය පළවෙනි සිද්ධාන්තය. මේකෙම එක අවස්ථාවක් තමයි වස්තුන් දෙකක් එකතු වෙලා තනි වස්තුවක් ඇතුළේ තියෙනවා. පළවෙනි වස්තුවේ ස්කන්ධය එකයි. දෙවෙනි වස්තුවේ ස්කන්ධය දෙකක්. පළවෙනි වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය G1යි. දෙවෙනි වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය G1ක්. පළවෙනි වස්තුවේ බර m1G. එයාගේ ගුරුත්ව කේන්ද්‍රය ඔස්සේ දෙවෙනි වස්තුවේ බර m2G. එයාගේ ගුරුත්ව කේන්ද්‍රය ඔස්සේ මේම වස්තුන් දෙකක් එකතු වුණ තනි වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. එක් වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය යාකන රේඛාව මත මේ සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ G1 G2 යාකන රේඛාව මත. හිතන්න මෙන්න මේ ස්ථානය කියලා. මේ දුර x මේක y කියලා හිතුවොත් x බෙදීම y අනුපාතේ මෙතන x මේ ටික y x බෙදීම y අනුපාතේ සමාන වෙනවා m2 බෙදීම m1ට m2 බෙදීම m1ට m2 බෙදීම m1 උදාහරණයක් ඇටියට 2m ස්කන්ධයකුයි 3m ස්කන්ධයකුයි මෙහෙම තියෙන ලක්ෂ්‍ය ස්කන්ධ දෙකක්. මේ සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය මේ දෙන්නා යාකන රේඛාව 3mට 2m අනුපාතයේ බෙදෙන ලක්ෂ්‍යය. දෙවෙනි යන පළවෙනි ස්කන්ධය අනුපාතය. 3mට 2m අනුපාතයේ බෙදෙන ලක්ෂ්‍ය කියන්නේ 3ට 2 අනුපාතයේ බෙදෙන ලක්ෂ්‍යය. 3 2 අනුපාතයේ බෙදෙන ලක්ෂ්‍යය. එතකොට ස්කන්ධයේ සිම්පල් එම්බැගින් වන සමාන ස්කන්ධයන් දෙකක් තියෙනවා. ඒ දෙන්නගේ සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්නේ මේ දෙන්න යාකන රේඛාව m අනුපාතයේ බෙදෙන ලක්ෂ්‍යය. m අනුපාතයේ බෙදෙන ලක්ෂ්‍යය. m අනුපාතය කියන්නේ 1:1 අනුපාතයට. ඒ කියන්නේ හරියට මධ්‍ය ලක්ෂ්‍යය. සමාන ස්කන්ධයේ ගුරුත්ව කේන්ද්‍රයේ මධ්‍ය ලක්ෂ්‍යය. මෙතනෙන් තියෙනවා නම් ඒ වෙනකොට මෙතන 2m දාන්න පුළුවන්. මධ්‍ය ලක්ෂ්‍යය 2m. අංශු පද්ධතියක ගුරුත්ව කේන්ද්‍රය වන්න මේ මූලධර්මයේ භාවිතා කරන්නත් පුළුවන්. මේ මූලධර්මයේ භාවිතා කරන්නත් පුළුවන්. මෙන්න මේක භාවිතා කරන ස්කන්ධ දෙක වෙන වෙනම ගන්නවා. මේක භාවිතා කරනවා නම් පද්ධතියටම එකවර මේ සමීකරණ දාන්න පුළුවන්.
මේක භාවිතා කරන්න පද්ධතියට විකාර. මේක මේ භාවිතා කරනවා නම් අංශුන් දෙක වෙන වෙනම ගන්නවා. දැන් හිතන්න මෙතන 2යිම ස්කන්ධයක්, මෙතන 2යිම ස්කන්ධයක්, මෙතන 4යිම ස්කන්ධයක් තියෙනවා කියලා. අපි බලනවා සමාන ස්කන්ධ තියෙනවද කියලා. මේ සමානයි. එහෙනම් මේ දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍රයේ මධ්‍ය ලක්ෂ්‍යය. මේ 2යිම වෙනුවට මධ්‍ය ලක්ෂ්‍ය 4යිම දාන්න පුළුවන්. මෙතන 4යිම මෙතන 4යිම මේ දෙන්න සමානයි. එහෙනම් ගුරුත්ව කේන්ද්‍රයේ මධ්‍ය ලක්ෂ්‍යය මේ 4යිම වෙනුවට මධ්‍ය ලක්ෂයෙන් දාන්න පුළුවන් 8යිම. මධ්‍ය ලක්ෂයෙන් දාන්න පුළුවන් 8යිම ස්කන්ධය. මධ්‍ය ලක්ෂයෙන් දාන්න පුළුවන් 8යිම ස්කන්ධය. ගුරුත්ව කේන්ද්‍රයේ හොයන්න පුළුවන් වෙන පරිදි අංශුන් දෙක තෝරගන්න. ඊළඟ සිද්ධාන්තය බලමු. ඊළඟ සිද්ධාන්තය තමයි ඒකාකාර වස්තුවක සමමිතික අක්ෂයක් තියෙනවා. ඒකාකාර වස්තුවක සමමිතික අක්ෂයක් තියෙනවා. හිතන්න සමද්විපාද ත්‍රිකෝණයක් කියලා. මෙන්න සමමිතික අක්ෂය. මේ වගේ සමමිතික අක්ෂයක් තියෙන වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ සමමිතික අක්ෂය මත. එහෙම සමමිතික අක්ෂ දෙකක් තියෙනවා නම් ඒ දෙක ඡේදනය වෙන ලක්ෂය. අපි ගත්තොත් ඒකාකාර ඍජුකෝණාස්වාකාර තහඩුවක්. මෙන්න එක සමමිතික අක්ෂයක් ගුරුත්ව කේන්ද්‍රයේ අක්ෂය මත. මෙන්න තවත් සමමිතික අක්ෂයක් ගුරුත්ව කේන්ද්‍රයේ අක්ෂය මත. පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. එම අක්ෂයන් දෙක ඡේදනය වෙන ලක්ෂය. එම අක්ෂයන් දෙක ඡේදනය වෙන ලක්ෂය. පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ඒ අක්ෂයන් දෙක ඡේදනය වෙන ලක්ෂය. ඒක තමයි ගුරුත්ව කේන්ද්‍රයේ ස්ථිරීමේ සිද්ධාන්තය. සමමිතික අක්ෂයක් තියෙනවා. තව ප්‍රධාන සිද්ධාන්ත එකයි තියෙන්නේ. ප්‍රධාන සිද්ධාන්ත එකයි තියෙන්නේ. තව ප්‍රධාන සිද්ධාන්ත එකයි. ඒ තමයි තහඩුවක් ආකාරයේ වස්තුවක් තන්තුවක ආධාරයෙන් එල්ලලා තියෙනවා. තහඩුවක් ආකාරයේ වස්තුවක් තන්තුවක ආධාරයෙන් එල්ලලා තියෙනවා. මේ වස්තුව මත බල දෙකයි. එකක් තමයි එල්ලලා තියෙන ලක්ෂයෙන් උඩට තන්තුවේ ආතතිය ක්‍රියා කරනවා. අනිත් එක තමයි ගුරුත්ව කේන්ද්‍රයේ ඔස්සේ පහළට බර mg ක්‍රියා කරනවා. ගුරුත්ව කේන්ද්‍රයේ ඔස්සේ පහළට බර mg ක්‍රියා කරනවා. ඒ විදිහට බලයන් දෙකක් පමණක් තියෙන වස්තුවක් තමයි. බලයන් දෙකක් පමණක් තියෙන වස්තුවක් තමයි. ඒ බලයන් දෙක විශාලත්වයේ සමානයි. දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. එකම රේඛාවේ තියෙන්නේ. එකම රේඛාවේ තියෙන්නේ. ඒ නිසා තන්තුවේ ආතතිය තියෙන රේඛාවෙමයි බර mg තියෙන්නේ. තන්තුවේ ආතතිය තියෙන රේඛාවෙමයි ගුරුත්ව කේන්ද්‍රයේ g තියෙන්නේ. ඒ නිසා වස්තුවක් තන්තුවක් ආධාරයෙන් එල්ලුවාම
එල්ලන ලක්ෂ්‍ය ඔස්සේ සිරස් රේඛාවක් අදිනවා. ඒ රේඛාව මත ගුරුත්ව කේන්ද්‍රය. එල්ලන ලක්ෂ්‍ය ඔස්සේ සිරස් රේඛාවක් අදිනවා. ඒ රේඛාව මතයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ඒ රේඛාව මත තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. එතකොට එවැනි රේඛා දෙකක් තියෙනවනම් ඒ රේඛා දෙක ඡේදනය වන ලක්ෂ්‍ය. එවැනි රේඛා දෙකක් තියෙනවනම් ඒ රේඛා දෙක ඡේදනය වන ලක්ෂ්‍ය. ඉතින් තහඩු ඒ ලක්ෂයෙන් ඉල්ලුවා. AB යාක රේඛාව සිරස් කියලා. AB යාක රේඛාව සිරස්. ඒ රේඛාව එහෙමම තියද්දී මේ තහඩු එල්ලනවා. සීනමති ලක්ෂයකින් එල්ලුවෙන් පස්සේ එල්ලන ලක්ෂ්‍ය ඔස්සේ යන සිරස් රේඛාව D නම් ගුරුත්ව කේන්ද්‍රයේ CD මත ගුරුත්ව කේන්ද්‍රයේ AB මත තියෙන්නත් ඕනේ. ගුරුත්ව කේන්ද්‍රයේ CD මත තියෙන්නත් ඕනේ. එහෙනම් ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්නේ AB හා CD යාකන රේඛාව ABCD ඡේදන ලක්ෂ්‍ය. තහඩුවක් වගේ වස්තුවක් යම් ලක්ෂයකින් එල්ලුවොත් එල්ලන ලක්ෂ්‍ය ඔස්සේ යන සිරස් රේඛාව මතමයි එම තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රය. එවැනි රේඛා දෙකක් සැලකුවොත් එම රේඛා දෙක ඡේදනීය ලක්ෂ්‍ය ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටන්නේ. ඡේදනීය ලක්ෂ්‍ය ගුරුත්ව කේන්ද්‍රය. එතකොට බලන්න ගුරුත්ව කේන්ද්‍රයේ ස්වභාවයේ මූලධර්ම එකක් තමයි වස්තු පද්ධතියක ගුරුත්ව කේන්ද්‍රය සෙවීමේ සමීකරණය. ස්කන්ධය M1 M2 M3 ආදී වශයෙන් වෙන වස්තු පද්ධතියක් තියෙනවා. ඒ ප්‍රදේශයේ තෝරා ගන්න ඕනෑම පොදු අක්ෂයක ඉඳන් එක් වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයන් තියෙන දුර ප්‍රමාණය x1 x2 x3 ආදී වශයෙන් එම පොදු අක්ෂයේ ඉඳලා පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන දුර x නම් x සමාන වෙනවා m1 x1 දාන m2 x2 දාන M3 X3 බෙදීම M1 දාන M2 දාන M3. ඊළඟ එක ස්කන්ධයන් දෙකක් එකතු වන තනි වස්තු ගුරුත්ව කේන්ද්‍රය. ස්කන්ධ M1 සහ M2 වන වස්තුන් දෙකක් එකතු වෙලා තනි වස්තුවක් හදනොත් ඒ තනි වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ එක් වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය ආකාර රේඛාව M2ට M1 අනුපාතයේ බෙදෙන ලක්ෂ්‍ය. ඒ නිසා සමාන ස්කන්ධයන් දෙකක ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්නේ සමාන ස්කන්ධයක ගුරුත්ව කේන්ද්‍රය මධ්‍ය ලක්ෂ්‍ය. සිම්පල් M ස්කන්ධයක් තියෙනවා. ඒ දෙකේ උඩ මධ්‍ය ලක්ෂ්‍ය දෙකයිම දාන්න පුළුවන්. අංශ පද්ධතියක් තියද්දී අංශුන් දෙක වෙන වෙනම තෝරගන්න. ඊළඟට සම්මිතික අක්ෂයක් තියෙනවා නම් ඒ සම්මිතික අක්ෂයක් තියෙන වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ සම්මිතික අක්ෂය මත. එම සම්මිතික අක්ෂය මත එවැනි අක්ෂ දෙකක් තියෙනවා නම් එම අක්ෂ දෙක ඡේදනය වෙන ලක්ෂ්‍යය. ඊළඟට තහඩුවක් ආකාරයේ වස්තුවක් තන්තුවකින් එල්ලුවාම ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්නේ එල්ලන ලක්ෂ්‍ය ඔස්සේ යන සිරස් රේඛාව මත. එවැනි රේඛා දෙකක් සැලකුවොත් ඒවා ඡේදනය වෙන ලක්ෂ්‍යය.
ඒවත් ඡේදන ලක්ෂ්‍ය. දැන් අපි එක එක බහුවර්ණය වෙන වෙනම තෝරගෙන ඒවායේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන ඉදි බලමු. ගුරුත්ව කේන්ද්‍රය මුලින්ම දෙවෙනි ගාන පහත රූපේ දක්වා ඇති ඒකාකාර තහඩුවකින් කපා ගන්නා ලද ඒකාකාර වස්තුවකි ඒ තන්තුවක් මගින් එල්ලූ විට දක්වා ඇති පරිදි පිහිටයි ඒ ගුරුත්ව කේන්ද්‍රයේ වීමට වඩාත්ම ඉඩ ඇති ලක්ෂ්‍ය. ගුරුත්ව කේන්ද්‍රයේ වීමට වඩාත්ම ඉඩ ඇති ලක්ෂ්‍ය. දෙවෙනි ගාන මෙහෙම ඒකාකාර තහඩුවකින් කපාගත්ත මේ වගේ වස්තුවක් තන්තුවක ආධාරයෙන් එල්ලලා තියෙනවා. මෙයා ගුරුත්ව කේන්ද්‍රය ඒකාකාර නම් සම්මිතික අක්ෂය මත ගුරුත්ව කේන්ද්‍රය ඒකාකාරින්ද ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන සම්මිතික අක්ෂය මත. මෙන්න සම්මිතික අක්ෂය. ඒ අක්ෂය මත තිබිය යුතුයි. අනිතක තන්තුවෙන් එල්ලුවොත් එල්ලන ලක්ෂ්‍ය ඔස්සේ යන සිරස් රේඛාව මත ඒ දෙක ඡේදයෙන් මේ ලක්ෂ්‍යය. ඒ නිසා ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ මේ ලක්ෂ්‍යය. වඩා සුදුසු ලක්ෂ්‍යයි ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීමට වඩාත්ම සුදුසු ලක්ෂ්‍යයි පද්ධති ගුරුත්ව කේන්ද්‍රය සී ලක්ෂ්‍යය. පැහැදිලිද? ඒකාකාර වස්තුවක් සමමිතික අක්ෂයක් තියෙනවා. ඒ නිසා ගුරුත්ව කේන්ද්‍රය සමමිතික අක්ෂය මත තන්තුවකින් එල්ලලා තියෙන්නේ. ඒ නම් ගුරුත්ව කේන්ද්‍රය එල්වා ඇති ලක්ෂ්‍ය ඔස්සේ යන සිරස් රේඛාව මත ඒ නම් පද්ධති ගුරුත්ව කේන්ද්‍රය එම රේඛාදික ඡේදනය වන ලක්ෂ්‍ය. එම රේඛාදික ඡේදනය වන ලක්ෂ්‍ය. එම නිසා ගුරුත්ව කේන්ද්‍රයේ වීමට වඩා සුදුසු ලක්ෂ්‍ය සී ලක්ෂ්‍ය. දැන් තුන්වෙනි ගාන 1980 බවන්නේ ඒකාකාර කම්බියක් රූපේ දක්වා ඇති පරිදි නවා ඇත. ADB සහ BEC අර්ධ වෘත්ත වේ. D අණු AD සමානයි BD වන පරිදි ADB අර්ධ වෘත්තයේ මත පිහිටි ලක්ෂයකි. පද්ධතිය D වලින් නිදහස්සේ එල්ලුවොත් AC සිරස් සමග සාධන කෝණය ඒකාකාර කම්බියක් අර්ධ වෘත්ත දෙකක්සේ දමලා තියෙනවා. මෙන්න ABC රේඛාව AB වල මධ්‍ය ලක්ෂ්‍ය D මේකේ AD සමානයි DB වන පරිදි D ලක්ෂ්‍ය තෝරගෙන තියෙන්නේ. පද්ධතියේ D වලින් එල්ලනවලු.
එල්ලුවාම AC සිරස් සමග සාධන කෝණේ එහෙනම් සිරස් රේඛාව හොයන්න ඕනේ. කම්බියේ B වලින් මෙහා පැත්තයි B වලින් එහා පැත්තයි සමමිතිකයිනේ. ඒ නිසා ගුරුත්ව කේන්ද්‍රයේ B වල තියෙන්න ඕනේ. ගුරුත්ව කේන්ද්‍රයේ තිබෙන්නේ B වල. එල්ලන්නේ D වලින් මොන ලක්ෂයෙන් එල්ලුවත් එල්ලන ලක්ෂයයි ගුරුත්ව කේන්ද්‍රයේ යාක රේඛාව සිරස් බෙන්න සිරස් රේඛාව. එහෙනම් සිරස සමග AC හදන කෝණය වෙන්නේ මෙන්න මේ කෝණය. ඒ කෝණය 45යි. මේක 90යි. මේ පාදේ සමානයි. එහෙනම් මෙම කම්බිය D ලක්ෂයෙන් එල්ලුව විට D සහ B යාක රේඛාව සිරස් හේතුව B ගුරුත්ව කේන්ද්‍රය. එයින්දා AC සිරස් සමග ස්ථාන කෝණය කියන්නේ DB සමග ස්ථාන කෝණය. එම කෝණය අංශක 45යි. තුන්වෙනි උත්තරය. right. දැන් හතරවෙනි ගාන. තාඩුවක් A ලක්ෂයෙන් එල්ලුව විට තාඩුවක් A ලක්ෂයෙන් එල්ලුව විට AB රේඛාව සිරස් පිහිටයි. B ලක්ෂයට M ස්කන්ධයක් ඈඳා තාඩුව C ලක්ෂයෙන් එල්ලුව විට CD රේඛාව සිරස් පිහිටයි. තාඩුවේ ගුරුත්ව කේන්ද්‍රය මේ විදිහේ තාඩුවක් තාඩුව A ලක්ෂයෙන් එල්ලනවලු AB රේඛාව සිරස් පිහිටනවලු C ලක්ෂයට B ලක්ෂයට සිම්පල් M ස්කන්ධයක් සම්බන්ධ කළා. C වලින් එල්ලුවොත් CD සිරස්ු මේක O ලක්ෂය තාඩුවේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන තැන අහන්න. තාඩුවේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන ස්ථානය අහන්න. ටිකක් හිතන්න. හොඳයි බලන්න. තාඩුව A ලක්ෂයෙන් එල්ලුවාම AB රේඛාව සිරස් වෙනවා කියනොත් AB රේඛාව සිරස්. එහෙනම් අනිවාර්යයෙන්ම තාඩුවේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්න ඕනේ AB මත. එක්කෝ A සහ O අතර නැත්තම් O වල නැත්තම් OB වල. OB වල. ඔය තුනෙන් එකක්. CO අතර තියෙන්නත් බෑ DO අතර තියෙන්නත් බෑ. AB මතනේ පිළිටන්නේ. AB නේ සිරස්. AB මත කොහේ හරි තියෙන්න ඕනේ. AB මත කොහේ හරි කියන්නේ AO අතර OB අතර නැත්තම් O වල. ඔන්න උත්තර පහෙන් දෙකක් අයින් කළා. දැන් හිතන්න. උත්තර පහෙන් දෙකක් අයින් කළා. එක්කෝ AO අතර නැත්තම් OB අතර නැත්තම් O වල. ඒක තීරණය කරන ඊළඟ අවස්ථාවේ B ලක්ෂයට
සිම්පල් එම් ස්කන්ධයක් සම්බන්ධ කළ සංයුක්ත වස්තුව C වලින් එළෙනවා. සංයුක්ත වස්තුව C වලින් එළෙනවා. එතකොට CDC රස වෙනවා. මෙහෙම C වලින් එල්ලුවාම CDC රස වෙනවා. CDC රස වෙනවා කියන්නේ AB මෙහෙම පිටන්නේ. මේක A ලක්ෂය. මේක B ලක්ෂය. මෙතෙන් සිම්පල් එම් ස්කන්ධයක් සම්බන්ධ කරලා තියෙනවා. වරද්ද ගන්න එපා. දැන් තියෙන්නේ තාඩුව නෙවෙයි. තාඩුවයි සිම්පල් එම් ස්කන්ධයේ සංයුක්ත වස්තුව. සංයුක්ත වස්තුව C වලින් එල්ලුවාම CDC රස කියන්නේ සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය CD මත තියෙන සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය CD මත සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය CD මත තියෙන සංයුක්තයේ හැදලා තියෙන එක්කෙනෙක් තාඩුව අනිත් එක නම් සිම්පල් එක. අපි දන්නවා සංයුක්තයක ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන මැදින් එක එකනයි ගුරුත්ව කේන්ද්‍ර මැදින් සංයුක්තයේ ගුරුත්ව කේන්ද්‍රයේ CD මත එක්කෙනෙක් ඉන්නේ CD වලින් වම් පැත්තේ සිම්පල් එක. එක්කෙනෙක් ගුරුත්ව කේන්ද්‍රයේ CD වලින් වම් පැත්තේ සිම්පල් එක. එහෙනම් තාඩුවේ ගුරුත්ව කේන්ද්‍රයේ CD වලින් දකුණු පැත්තේ. තාඩුවේ ගුරුත්ව කේන්ද්‍රයේ CD වලින් දකුණු පැත්තේ. කලින් කිව්වා AB මත කියලා. දැන් කියනවා CD වලින් දකුණු පැත්තේ කියලා. එහෙනම් A සහ O අතර තිබිය යුතුයි. A සහ O අතර සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය CD මත තියෙන. සංයුක්තයේ හැදිලා තියෙන්නේ සිම්පල් එම් ස්කන්ධයයි තාඩුව එකතු වෙලා. සිම්පල් එම් ස්කන්ධය ලක්ෂ්‍ය ස්කන්ධය. එයා ගුරුත්ව කේන්ද්‍රය එතනමයි තියෙන්නේ. එහෙනම් සංයුක්තයේ එක වස්තුවක් කරන එම්වල ගුරුත්ව කේන්ද්‍රයේ CD වලින් වම් පැත්තේ. එහෙනම් අනිත් වස්තුව වල තාඩුවේ CD වලින් දකුණු පැත්තේ. CD වලින් දකුණු පැත්තේ තියෙන්නත් ඕනේ. AB මත තියෙන්නත් ඕනේ. එහෙනම් A සහ O අතර පිටන්නේ. A සහ O අතර. පස්වෙනි කාරණා. A හා B අනු එකම ඒකාකාර කම්බියකින් සාදා ඇති පිළිවෙලින් අරේ ආස්සා දෙකයි ආරන පැතිලි දඟල දෙකකි. ඒවා රූපේ පෙන්වා ඇති පරිදි එකම තලයක පීටල්සේ එක්සදී පාස්ථායත ඒ දඟරේ වට හතරක්ද B වල වට එකක් දැත. මෙම පද්ධතිය වෛලක්ෂයෙන් එල්ලුවොත් කේන්ද්‍රයාකරන රේඛාව O1 O2 සිරස්තමක සාධන කෝණය. බලන්න. ඒ වල අරේ සිම්පල් ආර් B වල 2 ආර් ඒ වල කම්බි පොටක දිග 2.5 ආර් B වල 2.5 වල 2 ආර් ඒ වල කම්බි පොටක දිග වගේ දෙගුණයක දිගක් B වල කම්බි පොටක තියෙනවා. ඒ වල කම්බි පොටක ස්කන්ධයේ සිම්පල් M නම් B වල කම්බි පොටේ ස්කන්ධය 2M. B වල කම්බි පොටේ ස්කන්ධය 2M.
ඒවල කම්බි පොටක ස්කන්ධෙම නම් බීවල දෙකයි. හැබැයි ඒවල වට හතරක් තියෙනවා. එකක ස්කන්ධෙම නම් වට හතර ස්කන්ධය හතරෙම. එකක ස්කන්ධෙම නම් වට හතර ස්කන්ධය හතරෙම. එතකොට වලල්ලක මුද්දක වගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ ඒ කේන්ද්‍රේ. ඒවල ගුරුත්ව කේන්ද්‍රේ O එකේ. බීවල ගුරුත්ව කේන්ද්‍රේ O දෙකේ. එහෙනම් O එකේ හතරෙම ස්කන්ධයක්. O දෙකේ දෙකයිම ස්කන්ධයක්. O එකේ හතරෙම ස්කන්ධයක්. O දෙකේ දෙකයිම ස්කන්ධයක්. මේ ටික සිම්පල් ලා මේ ටික දෙකයි x වල ඉඳන්. පද්ධති ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්නේ O එක O දෙකේ ආකාර රේඛාව M දෙකට M එක අනුපාතය බෙදෙන ලක්ෂය. M දෙකට M එක දෙකයි M ට හතරයි M අනුපාතය බෙදෙන ලක්ෂය. දෙකයි M බෙදුනහම එකට දෙක අනුපාතය බෙදෙන ලක්ෂය. මේ ටික දෙකයි ආර. එකට දෙක අනුපාත බෙදෙන ලක්ෂ්‍ය කියන්නේ x වල. පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය x වල. පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය x වල. y වලින් එල්ලුවොත් මොන ලක්ෂයෙන් එල්ලුවත් එල්ලන ලක්ෂයයි. ගුරුත්ව කේන්ද්‍රයේ ආකාර රේඛාව සිරස් ඒ සා y වලින් එල්ලුවොත් y ලක්ෂයයි x ලක්ෂයයි. යාක රේඛාව සිරස් yx යාක රේඛාව සිරස් එනම් සිරස වෙන්නේ yx සිරස සමග O1 O2 හදන කෝණය කියන්නේ මේ කෝණය. මේක අංශක 45යි. මේ කෝණය අංශක 45යි. කෝණය අංශක 45යි. O1 O2 සමග සිරස් සාධන කෝණය අංශක 45යි. පැහැදිලිද? ඒවල කම්බි පොටක ස්කන්ධය සිම්පල් ලෙම් නම් බීවල කම්බි පොටක දෙකයි. ඒවල කම්බි පොටවල හතරයි. ඒ නිසා මුළු ස්කන්ධය හතරයි. ඒක O එක ලක්ෂය. බීවල කම්බි පොටක ස්කන්ධය දෙකයි. ඒක O දෙකේ. නම් පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ O1 O2 ආකාර රේඛාව මත. එම රේඛාව M දෙකට M එක අනුපාතය බෙදෙන ලක්ෂය. දෙකයි M හතරේ අනුපාතය බෙදෙන ලක්ෂය. එකට දෙක අනුපාතය බෙදෙන ලක්ෂය. ඒ කියන්නේ x වල. පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය x වල. y වලින් එල්ලුවොත් yx ආකාර රේඛාව සිරස් රේඛාව වෙන්නේ yx ආකාර රේඛාව. එම රේඛාව සමග O1 O2 සාධන කෝණය අංශක 45යි. මේ කාකාර වස්තුවකේ සමමිතික අක්ෂයක් ඇත. එබැවින් ගුරුත්ව කේන්ද්‍රය එම සමමිතික අක්ෂය මත තිබිය යුතුය. එසේම වස්තුන් දෙකක් එකතු වී සෑදී ඇති තනි වස්තුවකි. එම නිසා ගුරුත්ව කේන්ද්‍රය එක් එක් වස්තුවේ ගුරුත්ව කේන්ද්‍ර යාකරන රේඛාව මත තිබිය යුතුය. එම නිසා එම රේඛාවන් දෙක
ඡේදනීය වන ලක්ෂ්‍ය වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයේ තිබිය යුතුය. එබැවින් වඩා සුදුසු ලක්ෂ්‍ය වන්නේ සී ලක්ෂ්‍යයි. ඒකාකාර කම්බියක් රූපේ දක්වා ඇති පරිදි නම ඇත. රූපේ දක්වා ඇති පරිදි නම ඇත. ඒ ගුරුත්ව කේන්ද්‍රය වීමට වඩාත් මිඩ ඇති ලක්ෂ්‍ය. ඒකාකාර කම්බියක් සමානව නමල තියෙන. සමානව මධ්‍ය ලක්ෂ්‍ය තමා B. මෙතන මේක තුන බෙදුනාම CD සමතුලිතයි ඔහොම තියෙන්නේ. සමාන දඬු තුනක් වගේ මේක තියෙන්නේ. ඒකාකාර දණ්ඩක් සමාන දඬු තුනකට බෙදාගෙන තියෙනවා. නමල තියෙන්නේ. මෙයා පළවෙනි දණ්ඩ, දෙවෙනි එක, තුන්වෙනි එක කියලා හිතන්න. මෙයාගේ ස්කන්ධයේ සිම්පල් M නම් මෙයාගේ ස්කන්ධයේ මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රයේ මධ්‍ය ලක්ෂ්‍ය, මෙයාගේ මධ්‍ය ලක්ෂ්‍ය, මෙයාගේ මධ්‍ය ලක්ෂ්‍ය. එහෙනම් මෙතන සිම්පල් M, මෙතන සිම්පල් M, මෙතන සිම්පල් M. මෙයයි සමානයි. සමාන ස්කන්ධයක ගුරුත්ව කේන්ද්‍රයේ මධ්‍ය ලක්ෂ්‍ය. මේ M වෙනුවට මධ්‍ය ලක්ෂයෙන් 2M දාන්න පුළුවන්. 2M. මෙතන සිම්පල් M. මෙතන 2M, මෙතන M. පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන B සහ E යාකරණ රේඛාව M2ට M1 අනුපාතය බෙදෙන ලක්ෂ්‍ය. M2ට M1. BE යාකරණ රේඛාව M2ට M1. ඒ කියන්නේ සිම්පල් M ට 2M. M2ට අපි පටන් ගන්න BE වලින්නේ. BE යාකරණ රේඛාව M2ට M1. M ට 2M. එකට 2 අනුපාතයට. B යාකරණ රේඛාව එකට 2 අනුපාත බෙදෙන ලක්ෂ්‍ය කියලා C ලක්ෂ්‍ය. ආනේ ඒ දණ්ඩ තන්තු දෙක ආධාරයෙන් රූපේ පෙන්වා ඇති පරිදි තිරස් පීඨමක සිටිනසේ එල්වා ඇත. දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රයේ පීඨා ඇති ලක්ෂ්‍ය. දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රයේ පීඨා ඇති ලක්ෂ්‍ය. මේක තියෙන්නේ ඒකාකාර දණ්ඩක්. දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍ර තියෙන ස්ථානේ. දණ්ඩ මත බලයෙන් 3යි. මේ තන්තුවේ ආතතිය T එක මෙතන. මේ තන්තුවේ ආතතිය T2 මේ රේඛාව දිගේ. ඒ දෙන්නා දික් කළාම මෙන්න මේ ලක්ෂ්‍යයේ ඡේදනය වෙනවා. තව එක බලයයි බරිම්චි බලයන් 3ක් යටතේ සමතුලිත වස්තුවක්. ඒ බලයන් 3 එකම ලක්ෂයකදී ඡේදනය විය යුතුයි. බලයන් 3 එකම ලක්ෂයකදී ඡේදනය විය යුතුයි. එහෙනම් ආතතීන් දෙක ඡේදන ලක්ෂයෙන්ම බරිම් G තිබිය යුතුයි. ආතතීන් දෙක ඡේදන ලක්ෂයෙන් බරිම් G. එහෙනම් මෙන්න ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන ස්ථාන. වඩා සුදුසුයි C ලක්ෂය. ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන ස්ථානය. වඩා සුදුසු C ලක්ෂය.
බලයන් තුනක් තියෙන වස්තුවක්. බලයන් තුනක් තියෙන වස්තුවක්. බල තුන එකම ලක්ෂයකදී ඡේදනය විය යුතුයි. එනම් තන්තුන් දෙකේ ආතතිය ඡේදන ලක්ෂ්‍ය ඔස්සේ සිරස්ස mg තිබිය යුතුයි. ඒ නිසා ගෘත්තකයෙන් වේ පිහිටීමට වඩා සුදුසුම ලක්ෂ්‍ය G ලක්ෂ්‍ය. වඩා සුදුසුම ලක්ෂ්‍ය G ලක්ෂ්‍ය තියෙන්නේ C වල.